right බලගන්න අපි අද කතා කරන්නේ දීපල පිරියත් උපකරණ මත දරන පසු කාලීන පිරිවැය. උදාහරණයක් අරගෙන පැහැදිලි කරලා පෙන්නන්න. උවමනාවෙන් බලාගෙන චුට්ටක් සංකීර්ණයි අර හදපු දේවල් එක්ක බලමු. හිතන්න අපි රතයක් ගන්නවා ලක්ෂ 30ක් දීලා. ලක්ෂ 30ක් දීලා රතයක් ගන්නවා. මේ රතේ මිලදී ගැනීමට කරපු සම්පූර්ණ වියදම තමයි මේ ලක්ෂ 30 කියන්නේ. එතකොට මේ ලක්ෂ 30 ඒ වත්කමේ මොකක් කියලාද අපි හඳුන්වන්නේ මේ ලක්ෂ 30? පිරිවැය. ඔව්. දැන් ඒක ඇත්ත තමයි. දැන් 100ක් නෑනේ සර් ක්ලාස් එකේ කියනවා. ඇත්ත තමයි 100ක් දැන්. ඉස්සලා 100කට එහා ළමයි එන්න බැරුව දඟලනවා. කෝල් කර කර කිව්වා දැන් බලන්න 100ක්. චෝටි එතකොට අපි මෙන්න මේ ලක්ෂ 30ට කියනවා පිරිවැය කියලා. මේක තමයි දීපල පිරියත් උපකරණ මත දරන මුල් කාලීන පිරිවැය. ඒ වත්කම බිහි කරගන්න දරපු මුදල්ලා මුදලට සමාන දෑවල එකතුව තමයි මේ පිරිවැය ලක්ෂ 30. මේ මෝටර රථය අපි භාවිතා කරමින් යනකොට ක්‍රමයෙන් භාවිතා කරමින් යනවා. හිතන්න මෙන්න මේ වගේ දෙයක්. ඔබට උදාහරණයක් අරගෙනම දුන්නා නම් හරි. අපි හිතමු අපි දන්න යාළුවෙක් ඉන්නවා මෝටර රථයක් තියෙන. ඒ යාළුවා ලක්ෂ 30කට මෝටර රථය ගන්නවා. මේ ලක්ෂ 30ට මෝටර රථය ගත්තට පස්සේ එයා මේ මෝටර රථය පදවගෙන යන්න දන්නේ නැහැ. ඒක නිසා මෙයා ගන්නවා රියදුරෙක්. මාසෙකට රුපියල් 20000ක වැටුපකට රියදුරෙක් ගන්න. එතකොට පළවෙනි මාසේ 20000ක් ගෙවනවා. දෙවෙනි මාසේ 20000ක් ගෙවනවා. තුන්වෙනි මාසේ 20000ක් ගෙවනවා. හතරවෙනි මාසේ 20000ක් ගෙවනවා. දැන් මේ පුද්ගලයාට පුළුවන් ක්‍රමයෙන් දැන් වාහනේ පදින්න. ඒක නිසා මාස 4කට පස්සේ රියදුර ඉවත් කරා. රියදුර අයින් කරා. දැන් මේ සෑම මාසයකම මේ මෝටර රථේ ඉන්ධන ගහනවා. හැමදාම ඉන්ධන ඕනේ මේකට. නිකන් යන්නේ නැහැනේ වාහනේ. ඊළඟට මාස 4කට පාරක් මේ වාහනේ සර්විස් කරනවා. ඔයිල් මාරු කරලා සර්විස් කරනවා. ඒකට රුපියල් 15000ක් විතර යනවා. ඉන්ධන වලට යනවා කියලා හිතන්නකො දවසක රුපියල් 1000ක් කියලා. මාස 4ක් වැටුප ගෙවුවා රියදුරට. ඊට පස්සේ හැම මාසෙම ওই විදිහට වියදම් දරදරා මාස 4කට සැරයක් සර්විස් කරමින් පළවෙනි අවුරුද්ද ඉවරයි. දැන් දෙවෙනි අවුරුද්ද පටන් ගන්නවා. දෙවෙනි අවුරුද්දෙත් ඉන්ධන ඊළඟට නඩත්තු වියදම ඔය සර්විස් කියන නඩත්තුනේ ඔය කියන වියදම් ටික දරමින් ඉස්සරහට යනවා. ඊළඟට දෙවෙනි අවුරුද්ද මැද හරියේදී ටයර් දෙකක් දානවා ඉස්සරහ වාහනේ. ටයර් දෙකක් දානවා. නැවත ආයෙත් අර විදිහටම වැඩේ සිද්ධ වෙනවා. තුන්වෙනි අවුරුද්දත් ඒ විදිහටම යනවා. හතරවෙනි අවුරුද්දේදී හරියටම හතරවෙනි අවුරුද්දේදී මේ කියන මෝටර රථයට නව එන්ජිමක් සවි කරනවා. ලක්ෂ 4ක් වියදම් කරලා නව එන්ජිමක් සවි කරනවා. තියෙන එන්ජින් එක මොනවා හරි ලොකු දෝෂ සහිත වීම නිසා ඉවත් කරලා අලුත් එන්ජිමක් සවි කරනවා 4 වෙනි වර්ෂෙත්. ඊට පස්සේ මෙයාට හිතනවා මේ මෝටර රථය අවුරුදු 4 ඉවර වුණා. 5 වෙනි අවුරුද්දේදී විකුණන්න. දැන් මේ මෝටර රථය විකුණන්න හදන්නේ 5 වෙනි අවුරුද්ද. දැන් මේක දානවා ikman.lk ඇඩ් එකක් දානවා මේ වාහනේ විකුණන්න. දැන් ඔන්න වාහනේ බලන්න එනවා ගෙදරට මිනිස්සු. වැල නොකැඩී එනවා. වැල නොකැඩී එනවා. ඔන්න දැන් ඇවිල්ලා මේ යාළුවගෙන් අහනවා. බුත්තල ළමයි දන්නවා මේ යාළුවා. මේ යාළුවගෙන් අහනවා මේ මෝටර රථය කීයද?
මෝටර රථේ කීයක් වෙනවද? මේ යාළුවා කියනවා ගණන් හදලා මෙන්න මෙහෙම. මං ගත්තේ ලක්ෂ 30කට. මං ඩ්‍රයිවර්ට පඩි ගෙවුවා රුපියල් 80000ක් මාස 4ට. මම මේ අවුරුදු 5 තුල තෙල් ගහලා තියෙනවා ලක්ෂ 6ක. සර්විස් කරලා තියෙනවා ලක්ෂ 4ක. නව එන්ජිමක් සවි කරා ලක්ෂ 4යි. ඒක නිසා මට මේ වාහනේට ලක්ෂ 40යි ලක්ෂ 44යි 80000ක් 44 ලක්ෂ 80000ක් ඕනි මේ මෝටර රථේ. ඔය ඒවනම් හොඳට දන්නවා චීත්ත ටික. යාළුවා කවුද කියලා දැන් නමක් දාලා තියෙන්නේ පුත්තල ළමයි. පේනවනේ ඉතින් බඩේ ප්‍රමාණය හැටියට යාළුවාගේ නම ඇවිල්ලා තියෙන්නේ. හොඳ නෑ මේව කියන්නේ මේව රෙකෝඩින් දාලා තියෙන්නේ දෙයියෝ. වෙන්නයිද දන්නේ නෑ. එතකොට නෑ නමක් පාවිච්චි කරේ නෑනේ මම නැත්තම් සමන්ත කියලා කියන්න පුළුවන් මම එහෙම කියන්නේ. දැන් ඔන්න පිරිවැ 4000 පිරිවැ 3000යි දැන් 4480 තමයි විකුණන්න ලෑස්ති. ගණීද මිනිස්සු? මිනිස්සු ගන්නවද මේ මිලට? කියන්න මට. මයික් ඔන් කරන්න බැරිද? එයාලා ගණීද? මේ මෝටර රථේ 44 ලක්ෂ 80000ක් දීලා ගණීද? මට කියන්න මම මෙතන කිව්වනේ වියදම් රියදුරු වැටුප් 80000යි ඊළඟට ඉන්ධන වල ලක්ෂ 6යි සර්විස් කරන ලක්ෂ 4යි නව එන්ජිම ලක්ෂ 4යි මිනිහෙක් ගෙවනවා නම් ඔය කියපු වියදම් වල කොයිකටද යම් ගාණක් ගෙවන්න සූදානම් වෙන්නේ? මම මේ කියපු වියදම් ටිකෙන් කොයි එක විතරද සලකනවා නම් සලකන්නේ යම් මුදලක් ගෙවනවා නම් ගෙවන්න. කියන්න බය නැතුව. මං අහන්නේ මේ දරපු වියදම් වලින් කොයි වියදමටද ගරු කරන්නේ? කොයි වියදමටද සලකන්නේ? ඔව් එන්ජිම මේ 3000 ගැන නෙමෙයි මං කතා කරන්නේ ඊට පස්සේ දරපු වියදම් ටිකක් තියෙනවනේ. ඒ ඊට පස්සේ දරපු වියදම් වලින් කොයි වියදම වෙනුවෙන්ද කීයක් හරි දෙනවනම් ගැනුම් කරුවා සූදානම්. අර නව එන්ජිම සවි කරපු පිරිවැයට නේද යම් ගාණක් දෙනවනම් දෙන්න සූදානම් වෙන්නේ. දැන් මම මගේ වාහනේ විකුණන්න යනකොට මං එන මිනිහට ගණ්ඩ එන මිනිහට කියනවා මං ඕකට තෙල් ගහලා දෙන ලක්ෂ 12ක විතර. මට ඒ සල්ලිත් ඕනේ මං ওই වාහනේට තෙල් ගැහුවේ. ඊළඟට මං ඕක සර්විස් කරලා දෙන හැම මාස 3කට පාරක් රුපියල් 15000 ගන්න. ඒ සල්ලිත් මට ඕනේ. මිනිස්සු ලෑස්තිද එහෙම දෙන්න? හැබැයි මම මෙහෙම කියනවා. මං දැන් අවුරුදු 5ක වොරන්ටි තියෙන හයිබ්‍රිඩ් බැටරියක් දාලා තියෙන මගේ කාර් එකට. තාම අවුරුද්දයි ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සු ඒකට ගෙවන්න ලෑස්තිද නැද්ද? මං අර හයිබ්‍රිඩ් බැටරිය ගැන කීපයකට ගෙවන්න සූදානම් වෙයිද නැද්ද ගැනුම් කරුවා? හැබැයි වාහනේ සර්විස් කරපෙකට ගෙවන්න සූදානම් වෙයිද? වාහනේ සර්විස් කරා කියන එකට ගෙවන්න මිනිස්සු කැමති නැහැ. එහෙනම් වත්කමේ වටිනකමට යම් අගයක් එකතු වුණේ අර මං කියන අවුරුදු 5ක් වෙනුවෙන් දරපු හයිබ්‍රිඩ් බැටරිය පිරිවැය. තේරෙනවද? මට කියන්න රියදුරු වැටුප් වළංගු වෙන්නේ කොච්චර කාලයක්ද? රියදුරෙකුට ගෙවන වැටුප වළංගු වෙන්නේ කොච්චර කාලයක්ද? මයික් ඔන් කළා කියන්න පුළුවන්. very good ලක්මාලි. මාසයයි. හරියට හරි. රියදුරාගේ වැටුප වළංගු වෙන්නේ මාසයයි. මේ මාසේ පඩිය ගෙවලා ආයු මාසයක් වැඩ කරලා පඩි දුන්නේ නැත්නම් යනවා යන්න. එහෙනම් රියදුරු වැටුප වළංගු වෙන්නේ මාසයයි. මම කියපු උදාහරණේ රුපියල් 1000 ඉන්ධන වළංගු වෙන්නේ දවස් කීයද? එක දවස්. ඊළඟට මේ වාහනේ සර්විස් කරනවා කිව්වා මාස 3කට වරක්. එහෙනම් පුතා නඩත්තු පිරිවැය වළංගු වෙන්නේ මාස කීයකටද? මාස 3කට. හැබැයි මං හයිබ්‍රිඩ් බැටරියක් දැම්මා නම් ඒ බැටරිය වළංගු කොච්චර කාලයක්ද? මං කිව්වා වර්ෂ 5ක්. එහෙනම් මිනිස්සු වත්කමේ වටිනකමට
යම් අගයක් එකතු කරන්න සූදානම් අවුරුද්දකට වඩා අඩු කාලයක් වළංගු වියදම් වලටද අවුරුද්දකට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලබා දෙන වියදම් වලට මයික් ඔන් කළා කියන්න පුළුවන් බය වෙන්න එපා මට ඉක්මනට ඇදගෙන යන්න ඕනේ මට අරක බල බල ඉන්න බෑ chat එක මිනිස්සු කැමති කොයිකටද වත්කමේ වටනකමට යම් අගයක් එකතු කරන්නේ අවුරුද්දකට වඩා වැඩි කලක් වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙන ඒවටද අඩු කලක් ප්‍රතිලාභ ලැබෙන ඒවට වැඩි කාලයක් ඔව් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලැබෙනවා නම් අන්නේ පිරිවැය වලට තමයි මිනිස්සු ගරු කරන්නේ ඒක තමයි වත්කමේ වටිනකම වැඩි කරන්න කියලා කියන්නේ කොහොම වුණත් මෙන්න දැන් අඳුරගන්න තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියලා කියන්න ඕනි මේ සංකීර්ණ කොටස් මේව ගොඩ දාගන්න බැරුව යන්න බෑ බලා ගන්න ළමයි මෙන්න මේමයි වෙන්නේ ඔයාලට මම පටන් ගන්නකොටම කිව්වා ලක්ෂ 30ක් වියදම් කරනවා මේකට කියනවා මුල් කාලීන පිරිවැය ඊට පස්සේ ඒ මත යම් වියදම් දරනවා යම් වියදම් දරනවා ඒ යම් වියදම් වලට කියන නම මොකක්ද මේකට කියන නම මොකද්ද බිනුෂි මේ කැලලට කියන්නේ මොකද්ද මේ පස්සේ දරන වියදම් වලට කියන්නේ මොනවා කියලාද මොන පිරිවැයද අමිත් ඔව් නිර්මාණි හරියට හරි මේ වියදම් වලට කියනවා පසු කාලීන පිරිවැය කියලා. වක්කම බිහි කරගන්න දරපු වියදමට කියනවා මුල් කාලීන පිරිවැය. බිහි කරගත්තට පස්සේ ඒ මත දරන වියදම් වලට කියනවා පසු කාලීන පිරිවැය කියලා. එහෙනම් මේ පිරිවැය පසු කාලීන පිරිවැය. පසු කාලීන පිරිවැය වර්ග දෙකක් දැන් ඔයාලට පේනවා. පසු කාලීන පිරිවැය වර්ග දෙකයි. එකක් අයබාර වියදම්. අනික ප්‍රාග්ධන වියදම්. අයබාර වියදම් කියලා කියන්නේ ප්‍රතිලාභ කෙටි කාලීන. වියදමක් හේතුවෙන් ලැබෙන ප්‍රතිලාභය මාස 12කට වඩා අඩුයි නම් ඒ වියදම් වලට කියනවා අයබාර වියදම් කියලා. ඒව නැවත නැවත සිදු කළ යුතු වියදම්. ඉන්ධන, රියදුරු වැටු, සර්විස් ඒ කියන්නේ නඩත්තු වියදම්. ඒව නැවත නැවත කළ යුතුයි. ඒකේ ප්‍රතිලාභය කෙටි කාලීන. එහෙනම් ඒ වගේ පිරිවැය හඳුන්වනවා අයබාර වියදම් කියලා. හොඳට මතක තියාගන්න අයබාර වියදම් කිසිසේත් වත්කමේ වටිනකමට පිරිවැයට බලපෑම් නොකරයි. පැහැදිලිද? කිසිදු අයබාර වියදමක් වත්කමේ පවතින පිරිවැයට පිරිවැය 3000යිනේ පවතින පිරිවැයට බලපෑම් නොකරයි. right උදාහරණ වියදම් ටික මම කිව්වා. අනිත් කාරණේ ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම් කියන එක දැන් ඔයාලට පැහැදිලි. වියදම නිසා ලැබෙන ප්‍රතිලාභය දිගු කාලීන නම් එක්ගිනුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලයක් තුල ප්‍රතිලාභ ලැබෙනවා නම් යම් වියදමක් නිසා ඒ වියදමට කියනවා ප්‍රාග්ධන වියදම් කියලා. අන්නේ ප්‍රාග්ධන වියදම වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයි. මගේ උදාහරණේ නව එන්ජිමක් සවි කරන්න ලක්ෂ 4ක් වියදම් කරානේ. අන්නේ ලක්ෂ 4 දැන් වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕන. එතකොට දැන් මේකේ පිරිවැය 3400යි. තව උදාහරණයක් කිව්වම අලුත් හයිබ්‍රිඩ් බැටරියක් දැන් අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලක්ෂ 3යි කියලා හිතන්නකෝ. අන්නේ ලක්ෂ 3 වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයි. මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති කියලා. එහෙනම් කොහොමද මිනිහෙක් එකපාරටම යම් වියදමක් ප්‍රාග්ධන වියදමක්ද අයබාර වියදමක්ද කියලා හඳුනගන්නේ? ඒක හඳුනගත්තොත් විතරයිනේ ගිණුම් තියෙන විදිය හොයාගන්න පුළුවන්. ඒක අයබාර වියදමක් නම් වත්කමේ පිරිවැයට එකතු කරන්න එපා. ඒ අදාළ වර්ෂයේ ශුද්ධ ලාභයෙන් අඩු කරන්න වියදමක් විදියට. බෙදාහැරීමේ වියදමක් නම් බෙදාහැරීමේ වියදමක් විදියට දානවා. පරිපාලන නම් පරිපාලන වියදමක් විදියට දානවා. හිතන්නකෝ ගොඩනැගිලි අලුත් වැඩියා කියලා. ගොඩනැගිල්ල අලුත් වැඩියා කරනවා.
ඒක පරිපාලන වියදම. ඊළඟට බෙදා හැරීමේ රත නඩත්තු කරනවා සර්විස් කරනවා. ඒක බෙදා හැරීමේ වියදමක්. ඒ අවුරුද්දේ ශුද්ධ ලාභයෙන් අඩු කරන්න ඕන. නමුත් බෙදා හැරීමේ රතේට නව එන්ජිමක් සවි කරනවා ලක්ෂ 5ක් දරලා. අන්න බෙදා හැරීමේ රතේට නව එන්ජිමක් සවි කරොත් ඒක ප්‍රාග්ධන වියදමක්. වත්කමේ පිරිවැයට එකතු වෙයි. කිසිසේත් ශුද්ධ ලාභයෙන් අඩු කරන්න ලාභ හෝ අලාභ ප්‍රකාශයට ගෙනියන්නේ නැහැ. පැහැදිලිද හැමෝටම මම මේ කියන ටික? මේකේ මම අවසානම කෑල්ලත් පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ මට කියන්න තේරුණාද නැද්ද කියලා. මෙන්න අවසාන කෑල්ල. දැන් එක පාට බැලූ බැල්මට මිනිහෙකුට යම් වියදමක් අයබාරද ප්‍රාග්ධනද කියලා හඳුනා ගන්න බැරි නම් පොඩි උපක්‍රමයක් තියෙනවා මේක හඳුනා ගන්න පුළුවන්. මෙන්න හොඳට අහගන්න. යම් වියදමක් නිසා මම මේ කියන ලක්ෂණ හතරින් එකක් හෝ කීපයක් තියෙනවා නම් ඒ වියදම ප්‍රාග්ධන වියදමකි. මොනවද මේ ලක්ෂණ හතර? වියදම නිසා වත්කමේ ඵලදායී ජීව කාලය දීර්ඝ වීම. අලුත් හයිබ්‍රිඩ් බැටරිය නිසා වාහනේ අනිවාර්යෙන් තව අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් හයිබ්‍රිඩ් බැටරිය සවුත් වෙච්ච නිසා වාහනේ අයින් කරන්න වුණානේ. නමුත් බැටරිය දාපු නිසා දැන් තව අවුරුදු 5ක් පුළුවන්. එහෙනම් ඵලදායී ජීව කාලය දීර්ඝ වීම. යම් වියදමක් හේතුවෙන් ඵලදායී ජීව කාලය දීර්ඝ වීම. ප්‍රාග්ධන වියදමක්ද යන්න හඳුනා ගන්න පුළුවන් දෙවෙනි ලක්ෂණය. වියදම නිසා එම වත්කමෙන් නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව වැඩි නම් ඒ වියදම ප්‍රාග්ධන වියදමක්. උදාහරණයක් මම කියන්නම්. ඔයාලා දැකලා ඇති බොලෙරෝ කියලා තියෙනවා මැක්සි ට්‍රක් එකක්. ඔය ඉන්දියන් වාහනයක් තියෙනවා. ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ මැක්සි ට්‍රක් තියෙනවා. මේව ලංකාවට ගෙනාවට පස්සේ මිනිස්සු පාවිච්චියට ගත්තට පස්සේ දැන් ඇත්තටම මේකේ ප්‍රවාහනය කරන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් විතරයි. නමුත් ලංකාවට ගෙනල්ලා මේකේ උඩ බටකූඩුවක් ගහලා මේකේ හදනවා වටේ ටෙන්ට් රෙද්දක් දාලා නිකන් භාණ්ඩ ගොඩක් ප්‍රවාහනය කරන්න පුළුවන් මට්ටමට මේක ප්‍රතිනිර්මාණය කරගන්න. මෙන්න මේකට යනවා පුතා සාමාන්‍ය ලක්ෂ 2ක විතර පිරිවැයක්. අන්න නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව මොනවා වුණත් වැඩි වුණා. වියදම නිසා යම් වියදමක් නිසා නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව වැඩි වුණා. මේ වෙලාවේ නම් නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව නෙමෙයි. අපිට මේ අදාළ රටෙන් ප්‍රයෝජනට ගන්න පුළුවන් සාමාන්‍ය මට්ටමට වඩා ධාරිතාවය වැඩි වුණා. එහෙනම් මේ වියදම් ප්‍රාග්ධන වියදමක්. තේරුණාද? පළවෙනි එක ඵලදායී ජීව කාලය දීර්ඝ වීම. 2 නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව වැඩි වීම. 3 නිෂ්පාදිතයේ ගුණත්වය ඉහළ යාම. අන්න එහෙනම් ඒකත් ප්‍රාග්ධන වියදමක්. නිෂ්පාදිතයේ ගුණත්වය ඉහළ යනවා. සරල උදාහරණේ CTB බස්වල සමහර බස්වල යනකොට හිතන්නකො බුත්තලි ඉඳන් මොන්රාගලට ගියා කියලා. බස් එකෙන් බැස්සට පස්සෙත් බස් එකේ යනවා වගේ ෆීලින් එකක් තියෙනවා. හරි සනීපයි. සමහර ওই CTB බස්වල දැන් නම් අඩුයි හැබැයි ඉස්සර ඒ බස් එකේ ගිහිල්ලා බස් එකෙන් බැස්සට පස්සේ ඒ ගැස්ම තියෙනවා තාම. පයින් යනකොට ඊට අර ඉස්කෝලේට අපි යනවා බස් එකෙන් බහලා ඒ ගැස් යන්නේ. ඒ තරම් ඒකේ ගැස්මක් තියෙනවා. ඒ වගේම පළවෙනි පීරියඩ් එක ඉවරනකම් කන් ඇහෙන්නේ. අර බස් එකේ ඒ තරම් සද්දේ අරකේ.
එන්ජින් එකේ සද්දේ පන්තිර ගිහලා පළවෙනි පීරියඩ් එක ඉවරකම් වගේ දැන් ඇහෙන්නේ නැහැ කියන්නේ වාර තාම අර බස් එකේ සද්දේ දෝංකාර දෙනවා. ඕකට හයි කරනවා. එතකොට දැන් බලන්නකෝ ඒ සේවාවේ ගුණත්වය සනීපයිනේ. ඔන්න ඔය බස් එකට හයි කරනවා නව එන්ජින් එකක්. නව එන්ජිමක් සවි කරාට පස්සේ අර දෙදරන ගතිය අඩු වුණා. මහා ගෝසාකාරී හඬ අඩු වුණා. සේවාවේ ගුණත්වය මොකද උනේ? වැඩි වුණා. එහෙනම් පුතා නිෂ්පාදිතේ ගුණත්වය ඉහළ යාම. බස් එකෙන් කෙරෙන්නේ නිෂ්පාදනයක් නෙමෙයි සේවාවක් සපයන එකනේ. එහෙනම් අදාළ සේවාවේ ගුණත්වය ඉහළ යාම. කරුණු තුනක් කිව්වා. වියදම නිසා වත්කමේ ඵලදායී ජීව කාලය දීර්ඝ වීම, වියදම නිසා නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව වැඩි වීම, වියදම නිසා නිෂ්පාදිතේ ගුණත්වය ඉහළ යාම. තව එකක් තියෙනවා. හතරවෙනි එක වියදම නිසා නිෂ්පාදන පිරිවැය පහත වැටීම. නිෂ්පාදන පිරිවැය පහත වැටීම. උදාහරණය සරලයි. පරණ එන්ජිම තෙල් බොනවා. සෙඩ් එක පිටිපස්සෙන් අරන් එන්න ඕන. නැත්නම් බවුසරයක් එල්ලගෙන යන්න ඕන. හැබැයි අලුත් එන්ජින් එක හයි කරාට පස්සේ ඩීසල් ගහන්නේ. ඩීසල් පොම්පේ ළඟට ගෙනියන්නේ. ඒකේ සුවඳට තමයි යන්නේ වාහනේ. වරු අඩනේ. ආන්න. එතකොට අර ඉන්ධන පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය පහත වැටීම. ඔන්න ඔය කියන කරුණු හතරෙන් එකක් හරි තියෙනවා නම් වියදම නිසා ඒ වියදම ප්‍රාග්ධන වියදමක්. ඒක වත්කමේ පිරිවැයට මොනා කළ යුතුද? එකතු කළ යුතු. මං කියා දුන්නු ටික පැහැදිලිද තේරුණාද කියලා පොඩ්ඩක් දාන්න ඉක්මනට. අවුල් නම් කියන්න. තේරිලා නැහැ වගේ මං ආපහු ගියා දෙන්නද? තමයි දෙන්නටයි පැහැදිලි වෙලා තියෙන්නේ මං හිතන්නේ. අම්මෝ ගහපන් ඔළුවට මගේ. ආපහු සැරයක් කියා දීලා තව පාරක් අහපන්කෝ ආයෙ කියා දෙන්නද කියලා. ඒත් ওই ටිකම තමයි. හා සර් ආයෙ කරමුකෝ. කවදා හැදෙයිද මේ 70? වත්කමක් බිහි කරගන්න මුලින්ම දරන පිරිවැයට කියන මුල් කාලීන පිරිවැය. ඒක භාවිතා කරමින් යනකොට ඒ මත තව තව වියදම් දරනවා. ඒවට කියනවා පසු කාලීන පිරිවැය. පසු කාලීන පිරිවැය ප්‍රධාන කොටස් දෙකයි. අයබාර වියදම්, ප්‍රාග්ධන වියදම්. අයබාර වියදමක් කියලා කියන්නේ යම් වියදමක් නිසා ලැබෙන ප්‍රතිලාභයේ කෙටි කාලීන නම් සහ එම වියදම් නැවත නැවත දැරිය යුතු ඒවා නම් ඒවට කියනවා අයබාර වියදම්. අයබාර වියදම් කිසිසේත් වත්කමේ පිරිවැයට එකතු කරන්නේ නැහැ. ඒක අදාළ වර්ෂයේ ශුද්ධ ලාභයෙන් අඩු කළ යුතුයි. ප්‍රාග්ධන වියදමක් යනු යම් වියදමක් නිසා ලැබෙන ප්‍රතිලාභය කාලච්ඡේදයකට වඩා වැඩි නම් ඒක ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයි. එතකොට වත්කමේ පිරිවැය වෙනස් වෙන නිසා ෂයිවින් වෙනස් වෙන්න පුළුවන්. යම් වියදමක් ප්‍රාග්ධන වියදමක්ද යන්න හඳුනා ගැනීම සඳහා වියදම හේතු කොටගෙන මම මේ කියන ලක්ෂණ එකක් හෝ කීපයක් තිබිය යුතුයි. 1. වත්කමේ ඵලදායී ජීව කාලය දීර්ඝ වීම. 2. නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව ඉහළ යාම. 3. නිෂ්පාදිතයේ ගුණත්වය ඉහළ යාම. 4. නිෂ්පාදන පිරිවැය පහත වැටීම. ඔන්න ඔය කියන ලක්ෂණ හතරෙන් එකක් හෝ තියෙනවා නම් ඒක ප්‍රාග්ධන වියදමක්. දැන් අපි කෙලින්ම යන්නේ ප්‍රාග්ධන වියදම් වලට. සර් ඒ ගැන පොඩි නෝට් එකක් දෙනවද කියලා අහනවා. මම නෝට් එක දීලා ඉවරයි පුතා. බදාදා දුන්නේ මම නෝට් එක. මන්දම් බලා කොහේ ඉන්නවද කියලා බං. එකේ බදාදා ඉන්නව සිකුරාදා නැහැ. සිකුරාදා ඉන්නව බදාදා නැහැ. බදාදායි සිකුරාදායි දෙකේම එක්ක ඉන්නේ නැතුව ඉන්න ඕනේ නැත්තම් දෙකේම ඉන්න. මම නෝට් එක දුන්නා නේද? පොඩක් බලන්නකෝ. මම පොරටොක් දුන්නා දීලා නැද්ද දන්නේ නැහැ.
දුන්නා සර්. දීලානේ. මේවා සේපාලිකාවෝ නැතම ආවේ රැට නේද අපි පින්නේ සේපාලිකා. කොයි ලෝකේ වුණත් මේකේ ඉන්නේ ඔය ඒක හරි. කොයි ලෝකේ වුණත් Zoom එකේ ඉන්නේ. ඒක ෂෝ. දැන් කොහොමද මේ ගානක් හදන්නේ කියලා බලමු. චුට්ටක් පොඩි ගැළපෙල් ටිකක් තියෙනවා හොඳේ. උවමනාවෙන් අහගන්න ඈ. ඔව් තාම කරන්ට් එක නැල්ලු වැල්ලෝ අයට මට කියන්න මේ පොදුවේ කීප දෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් ඇත්තටම බැටරිය බැහැලා නම් ඇත්තම බොරු කරන්න එපා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ඉතින් ඔයාලා හැමෝටම උගන්වන්න එපා මම. හැමෝම ඉගෙන ගන්න එපා. දැන්ට අවුලක් නැද්ද මං කරගෙන යන්නද? බලා ගන්න. එකපාරක් කියා දෙන්න අල්ල ගන්න. නැත්තම් හිතාගෙන ගමන කපාරක් කියා දෙනවනේ කියලා. අල්ල ගනින්න. ඔන්න පෙන්නනවා. ෆෝන් එකේ එළියෙල්ල ලියන්නේ. ඇත්තටම කනගාටුයි. ඉතින් මොනා කරන්නද? පිටිපන්දමක්වත් එවන්නද? බලා ගන්න. බලන්න. ඔන්න අපි හිතමු 850කට ගන්නවා යන්ත්‍රයක්. 850කට යන්ත්‍රයක් ගන්න. සුන්බුන් අගය 50යි. ඵලදායී ජීව කාලය වර්ෂ 8යි. පේනවද හැමෝටම? පිරිවේ 850යි සුන්බුන් අගය 50යි ඵලදායී ජීව කාලය 8යි. 1 2 3 4 5 6 7 8 කොහොම තියෙනවා. දැන් අපි දන්නවා 850 ඍණ 50 සුන්බුන්නගේ අඩු කරන්න එපා. බෙදීම 8. එතකොට පුතා එක අවුරුද්දක ෂය වීම කීයද අපිට එන්නේ? 100යිනේ. ලක්ෂය. එක අවුරුද්දක ෂය වීම 100යි. අවුරුද්දක් ෂය වෙනවා. දෙකක් ෂය වෙනවා. තුනක් ෂය වෙනවා. හරිද? වර්ෂ 3කට පසු මේ වත්කම සඳහා 1,50,000ක වියදමක් දරලා නවීකරණය කරනවා. 1,50,000ක වියදමක් දරලා නවීකරණය කරනවා. එම නිසා ඵලදායී ජීව කාලය වර්ෂ 5කින් දීර්ඝ වේ. එම නිසා ඵලදායී ජීව කාලය වර්ෂ 5කින් දීර්ඝ වේ. පැහැදිලිද? ඔන්න මම ආයි කියනවා
එකක් ඉවරයි දෙකක් ඉවරයි තුනක් ඉවරයි. අවුරුදු 3කට පස්සේ මේ වත්කම මත 1,50,000ක වියදමක් දරලා නවීකරණය කරනවා. නවීකරණය කර නිසා ඵලදායී ජීව කාලය වර්ෂ 5කින් දීර්ඝ වෙනවා. තේරුණාද හැමෝටම කියපු කතාව? දැන් මට උදව් කරන්න. මෙතන ලිව්වත් පේනවද නෑනේ? පුතා ගත්තේ 850ට මට අඩු කරලා දෙන්න ෂය වෙච්ච ගාන. කීයක් අඩු කරන්නද මං කීයක් අඩු කරන්නද? වත්කමේ වටිනකම දැන් අඩුයි. වියදම දරන්නේ අවුරුදු 3කට පස්සේ. දැන් එහෙනම් අවුරුදු 3ක් ගෙවිලා. අවුරුදු 3ක් ගෙවිලා නම් මේ මැෂින් එක දැන් කොච්චරද වටින්නේ? මට කියන්න අවුරුදු 3 ගෙවිච්ච ගාන. අර 850න් මං ඒ ගාන අඩු කරන්න ඕන. පූජනීය හරි. ඔව්. අපිට එන්නේ පුතා අවුරුද්දකට 100ක් නම් අවුරුදු 3ක් කියන්නේ 100 කෑලි 3ක්. එහෙනම් දැන්ට මට 300ක් ගෙවිලා. දැන් මේ ආපු උත්තරේ මොකක්ද? 850 ඍණ 300. මං අහන්නේ 550 ගැන නෙමෙයි. ඒකට කියන්නේ නම් මොකක්ද කියලා අහන්න. ධාරණගය. හරියට හරි ධාරණගය. වර්ෂ 3කට පසු ධාරණගය. මෙයාට එකතු වෙනවා කීයක්ද දැන්? මගේ උදාහරණය අනුව මෙයාට දැන් කීයක් එකතු වෙනවද? ඇයි වත්කමේ වටිනකම වැඩි වෙනවා? හේතුව ඵලදායී ජීව කාලය දීර්ඝ වෙනවා. කියන්න. මෙයාට එකතු වෙන්නේ කීයක්ද? 150ක්. මේ මත වියදම දරනවා. එතකොට වත්කමේ වටිනකම වැඩි වෙනවා. එහෙනම් මේකට එකතු වෙනවා 150ක්. ඒක හරි. සුන්බුන්නගේ නොවෙනස්ස පවතී කිව්වොත් මොකද වෙන්නේ? සුන්බුන්නගේ නොවෙනස්ස පවතී. පුතා සුන්බුන්නගේ අනිවාර්යෙන් මොනා කළ යුතුද? අඩු කරන්න ඕනේ. මම මේ පොඩ වංගුවක් දාලා ලිව්වේ ඔයාලට බෝඩ් එකේ පේන්නේ නැති වෙන හින්දා. සුන්බුන්නගේ අඩු කරනවා 50ක්. ඕන් අඩු කරා. මේ හෙව්වේ මොකද දරුවෝ? ධාරණගය. වියදම ධාරණ දිනට ධාරණගය. ඒ මත වියදම එකතු කළා. තිබේ නම් සුන්බුන්නගයක් අඩු කළා. දැන් මට කියන්න බෙදන්නේ කීයෙන්ද? කීයෙන්ද බෙදන්නේ? කීයෙන්ද බෙදන්නේ? මම ටිකක් මේ පැත්ත ලියන්නම් ඔයාලට පේන්නේ. 10. 850 ඍණ 300 ධන 150 ඍණ 50 බෙදීම කීයද? කවුරු හරි කිව්වා 10න් කියලා. කවුද ඒ කිව්වේ? ආපහු ඒ දරුවා මයික් එක ඔන් කරලා කියන්න. කවුද කිව්වේ? අල්ලා දෙනවා පොලිසියට. කවුද කිව්වේ? ලක්මාලි. හරි ලක්මාලි කියලා තියෙනවා. 10න් නු බෙදන්න. තව අවුරුදු කීයක් පුළුවන්ද කියලා අහන්නේ මම. ඔන්න හදලා පෙන්නනෝ. බලාගන්න. ඔන්න පෙන්නනෝ. ඵලදායී ජීව කාලය තිබුණා කීයක්ද? 8ක්. තිබුණා නම් මටත් ඔන්න 8ක් අඩු කරා. ලොකු මිල මුදල් මගේ අතේ. මේ අඩු කරා 3ක්. ඇයි? 8න් 3ක් ගෙවුණා. තව දීර්ඝ වුණා කොච්චරක්ද? 5ක්. 8න් 3ක් ගියාම 5යි. ඒ 5ට තව 5ක් දීර්ඝ වුණාම 10යි. මං සුළු කරලා ගන්නවා. 850න් 300ක් ගියාම 550යි.
550යි 150යි 700යි 750ක් අඩු වුණාම 650 650 බෙදීම 8න් 3ක් ගියාම 5යි මේ 5යි 10යි 10න් බෙදනවා. දැන් අවුරුද්දක ෂය වීම කීයද? උත්තරේ 65යි. දැන් අවුරුද්දක ෂය වීම 65යි. right. දැන් ඔන්න එකපාරින් අල්ලගන්න පුළුවන් වෙච්ච අය ඇල්ලුවා. තවත් එක උදාහරණයක් ඕනී කියන අය. හැමෝටම තේරිලා වගේ. වීඩියෝ ඕෆ් කරගෙන අත්තිස්සුවට මට පේන්නේ නැහැ. උදාහරණ ඕනේ නැහැ වගේ නේද? ඕනේ නැහැ හරි දීලා තව හොඳටම නෙමෙයි. තව උදාහරණ ඕනේ නැද්ද? ඕනේ නැහැ නේ. හැමෝටම තේරිලා නේ අකෝ නියමයි මේ ළමයි. සමීරට විතරයි උදාහරණ. සමීරට මම වෙනම පන්තියක් කළා ඒක කියා දෙන්නම්. දැන් මම ඊළඟ කොටසට යන්නම්. සංජීවටත් ඕනේ. එහෙනම් සංජීවයි සමීරයි දෙන්නට කරමු. පොඩ්ඩක් ඉතින් බලා ගන්න. මොකද්ද තාත්තේ? බලා ගන්න. සර් ඔව්. තව උදාහරණයක් කරමු. හා. බලා ගන්න. කරන්න හදන්නේ. ඉන්න මම පොඩ උදාහරණයක් හදා ගන්නකම්. Hello, Rangi. Oh, Rangi. Go ahead then. Right. ආගන්න අපි දැන් මම උදාහරණයක් තමයි හදා හිටියේ.
පේනව නේද මේ උදාහරණ හදාගන්න තියෙන අමාරුව. ගෙදර තාම. right ලියා ගන්න අභ්‍යාසය. උතන ශබ්දපත් දාන්න එපා. උතනින් යන්න එහාට. ශබ්ද කරනවා නම්. ලියා ගන්න. පිරිවැය රුපියල් 6,60,000ක් වූ පිරිවැය රුපියල් 6,60,000ක් වූ යන්ත්‍රයක පිරිවැය රුපියල් 6,60,000ක් වූ යන්ත්‍රයක ඵලදායී ජීවකාලය වර්ෂ 7කි. ඵලදායී ජීවකාලය වර්ෂ 7කි. ඵලදායී ජීවකාලය වර්ෂ 7කි. එහි සුන්බුන්නගේ රුපියල් ලක්ෂයකි. එහි සුන්බුන්නගේ රුපියල් ලක්ෂයකි. එහි සුන්බුන්නගේ රුපියල් ලක්ෂයකි. එම යන්ත්‍රය මත වර්ෂ 4කට පසු එම යන්ත්‍රය මත වර්ෂ 4කට පසු රුපියල් 1,60,000ක වියදමක් දරා රුපියල් 1,60,000ක වියදමක් දරා නවීකරණයක් කරන ලද 1,60,000ක වියදමක් දරා නවීකරණයක් කරන ලදී. ඒ හේතුවෙන් එහි ඵලදායී ජීවකාලය වර්ෂ 5කින් දීර්ඝ විය. වර්ෂ 5කින් දීර්ඝ විය. සුන්බුන්නගේ නොවෙනස්ව පවතී. සුන්බුන්නගේ නොවෙනස්ව පවතී. පස්වෙනි වර්ෂයේ ෂය කොපමණද? පස්වෙනි වර්ෂයේ ෂය කොපමණද? පස්වෙනි වර්ෂයේ ෂය කොපමණද? මෙන්න තියෙනවා සමීකරණේ. දාලා ගන්න බලන්න උත්තරයක්. කොහොමත් මම බෝඩ් එකේ හදනවා. හොඳේ. බෑ මට කරන්න බෑ අයියෝ මන් දන්නේ නැහැ කියලා හිතන්න එපා. මේකට ආදේශ කරලා උත්තරයක් ගන්න ඉක්මනට.
වියදම ධාරණය කරනකොට ධාරණාගය කියන්නේ පිරිවේ ධාරණාගය කියන්නේ පිරිවේරින තුන්බුන්නගයනේ. ධාරණාගය කියන්නේ පිරිවේරින තුන්බුන්නගයනේ. සමුච්චිත ඡේද. ධාරණාගය පිරිවේරින සමුච්චිත ඡේද. සමුච්චිත ඡේද ගන්න කොහොමද? සමුච්චිත ඡේද කසේ ගත වෙනවා. අසේවැඩි කිරීම දෙක එකකට සබාවෙන් අසේවැඩි කිරීම දෙක කොටසක් අසේ අජෝ වර්ධමානේ අන්න හතකට 1 2 3 4 5 7 මේක කර අරබැගී කලවශ උත්තර දාලා තිනවා සමහරු බලමු මොනවා වෙයිද කියලා මම හදන්නම්. බලාගන්න. මේකේ පිරිවැය 660යි. ඍණ. දැන් මම මෙයාගෙන් අඩු කරන්න ඕනි මොකද්ද ධාරණාගේ ගන්න නම්? පිරිවැයෙන් අඩු කරන්න ඕනි මොකද්ද?
සමුච්චිත ශයනේ මං අඩු කරන්න ඕනේ. අවුරුදු කීයකට පස්සේද මේකේ වියදම දරන්නේ? අවුරුදු 4කට පස්සේනේ. මං එහෙනම් අවුරුද්දක බලනවා. 660 ඍණ සුන්බුන් නගය කීයද දීලා තිබුණේ? 100යි. බෙදීම ඵලදායී ජීව කාලය ඉස්සර 7යි. ඒතර ඉස්සර ෂය වීම හොන්නේ කොහොම? වියදම දරන්න කලින් 660න් 100ක් ගියාම 560යි. 567න් බෙදාපුවාම 80යි. 567න් බෙදුවම 80යි. ඔන්න මට එනවා එක අවුරුද්දක ෂය. ඒ වගේ හතරක් 320යි. ඒ වගේ හතරක් 320යි. ධන මට කියන්නේ නවීකරණ වියදම පස්සේ දරපු ගාන මට මතක නැහැ මං ඒලා හිතලන් දුන්නේ ගාන. එකසිය 60යි. එහෙනම් මේකට එකතු කරනවා 160ක්. ඍණ දැන් සුන්බුන් නගයක් තියෙනවද සුන්බුන් නගේ නැද්ද දැන්? සුන්බුන් නගේ නොවෙනස්ව පවතී කියලා කිව්වේ. එහෙනම් සුන්බුන් නගේ ඒකමයි 100. බෙදන් ඉතිරි ඵලදායී ජීව කාලය. ඉතිරි ඵලදායී ජීව කාලය කීයද? මෙන්න ඉතිරි ඵලදායී ජීව කාලය ගන්න විදිය. තිබුණා 7ක්. 7ක් තිබිලා කීයක් ගෙවුනද? 4ක් ගෙවුනනේ. එහෙනම් මම මේකෙන් අඩු කරනවා 4ක්. දැන් දීර්ඝ වෙනවා. තව වැඩි වෙනවා 5ක්. 660න් 320 අඩු කරන්න. 660න් 320 අඩු කරාම 340යි. 340ට 160ක් එකතු කරාම 500යි. 500යි. 500න් 100ක් අඩු කරාම 400යි. 7න් 4ක් ගියාම 3යි 3යි 5යි 8යි. 408න් බෙදාපුවාම උත්තරේ 50යි. එහෙනම් වාර්ෂික ෂය 50යි වියදමෙන් පස්සේ. වියදමෙන් පස්සේ කියන්නේ පුතා පස්වෙනි අවුරුද්ද ඉඳන්. අවුරුදු 4ක් පරණ ක්‍රමයට ෂය වෙන්නේ. පස්වෙනි අවුරුද්ද ෂය වෙන්නේ අලුත් ක්‍රමයට. පස්වෙනි අවුරුද්ද ෂය වී 50000. තාමත් නොතේරුණු අය. තව උදාහරණයක් ඕනි කියලා හිතන අය. right. තව එකක් හදමු එනම්. වැරදි අය ඉක්මනට හදාගන්න ඊළඟ ගාන දෙන්න. ඔයාලා ඒක හදාගන්නකම් මම තව ගානක් නිර්මාණය කරගන්න.
ලියා ගන්න ගාන. ගාන ලියා ගන්න. පිරිවැය ලක්ෂ 18ක යන්ත්‍රයක පිරිවැය ලක්ෂ 18ක යන්ත්‍රයක පිරිවැය ලක්ෂ 18ක යන්ත්‍රයක සුන්බුන් අගේ ලක්ෂ 5කි. සුන්බුන් අගේ ලක්ෂ 5කි. සුන්බුන් අගේ ලක්ෂ 5කි. එහි ඵලදායී ජීව කාලය वर्ष 5කි. वर्ष 5කි. वर्ष 2ක් භාවිතා කිරීමෙන් පසු वर्ष 2ක් භාවිතා කිරීමෙන් පසු वर्ष 2ක් භාවිතා කිරීමෙන් පසු ඒ මත නවීකරණ වියදම සඳහා දෙලක්ෂ 20000ක පිරිවැයක් දරන ලදී. 2,20,000ක පිරිවැයක් දරන ලදී. ඒ හේතුව මත එහි ඵලදායී ජීව කාලය එතැන් සිට වර්ෂ 5ක් බවටත් සුන්බුන්නගේ ලක්ෂ 6ක් බවටත් පත්විය. සුන්බුන් අගේ ලක්ෂ 6ක් බවටත් පත්විය. සුන්බුන්නගේ ලක්ෂ 6ක් බවටත් පත්විය. තුන්වෙනි වර්ෂයේ ෂය කොපමණද? තුන්වෙනි වර්ෂයේ ෂය කොපමණද? එයා හිතලා උවමනාවෙන් හදන්න. දැන් උදාහරණ අභ්‍යාස දෙකක් කරලා තියෙන්නේ මෙතන. තුනක් කරා. උවමනාවෙන් හිතලා උත්තරේ ගන්න. ඉස්සන් chat එකේ දාන්න. මෙන්න මේවයි වෙන්නේ. බලා ගන්න. උත්තර දාලා තියෙන ගොඩක් අය බලමු. ඒවා තියෙනවා. ලක්ෂ 18යි පිරිවැය. ඍණ වියදම දරන දිනට සමුච්චිත ෂය 1800 ඍණ 500 බෙදීම 5. එතකොට 1800න් 500ක් ගියාම 1300යි 1300 5න් බෙදුවම
260යිද බලන්න එන්නේ එක අවුරුද්දක ෂය පොඩ්ඩක් කියන්න මට කැල්ලේ ගහලා. ඔව් සර්. 260යි. ඒ වගේ අවුරුදු දෙකකට පස්සේ. ඒ වගේ අවුරුදු දෙකක් කියන පුතා 520ක්. ධන නවීකරණ වියදම 220යි. ඍණ නවසුන් බුන්නගේ ලක්ෂ 6යි. මේවා දැන් පුළුවන් වෙන්න ඕන. බෙදීම ඵලදායී ජීව කාලය මෙන්න බලන්න. තිබුණා අවුරුදු 5ක්, ගෙවුණා 2ක්, දීර්ඝ වුණා 7ක්. sorry 5ක්. 5න් 2ක් ගියාම 3යි. 3 ධන 5 ඵලදායී ජීව කාලය අවුරුදු 8යි. මේ 8 ගත්ත අය සම්පූර්ණයෙන් වැරදි. සිංහල බෑ. සිංහල බැරි ඉඳ තමයි මෙහෙම වෙන්නේ. මං ගානේ කියලා තියෙන්නේ තවත් වර්ෂ 5කින් දීර්ඝ වියද එතෙන් සිට තවත් වර්ෂ 5ක් පමණයි. කොහමද දීලා තියෙන්නේ මං? නිකන් කවුරු හරි කියවන්න අභ්‍යාසයේ ඒ චුට්ට. ඇයි නෑ. අංශානි රත්නායක මයික් එක ඔන් වෙලා. කවුරු හරි කියන්නකෝ එතන ගානේ කොටස. එතෙන් සිටද එහෙම නැත්නම් 5කින් දීර්ඝ වී කියලා තියෙන්නේ. එතෙන් සිට වර්ෂ 5ක් බවට සුම්බුන් වගේ ලක්ෂ 6 බවටත් පත් විය. right. එතෙන් සිට වර්ෂ 5ක් බවට. එහෙනම් පුතා තියෙන ඒවාට එකතු කරන්න බෑ. එතෙන් සිට තව අවුරුදු 5යි පුළුවන්. නවීකරණය නොකරනම් තව අවුරුදු 3යි. හැබැයි නවීකරණය කරපු නිසා එතනින් නම් තව අවුරුදු 5යි. ඒ කියන්නේ දීර්ඝ වෙලා. දීර්ඝ වෙලා තියෙන ඇත්තටම අවුරුදු කීයද? මම ওই ගාන වර්ෂ ගානකින් දීර්ඝ වුණා කියලා දුන්නම් මම දෙන්න ඕනි. වර්ෂ දෙකකින් දීර්ඝ විය කියලා. මොකද අරකේ 5න් 3ක් තාම ඉතිරිනේ 2යිනේ ගෙවිලා තියෙන්නේ. මේක දැන් එතන ඉඳන් 5යිලු. එතන ඉඳන් 5යි කියන්නේ තව අවුරුදු දෙකක් දීර්ඝ වෙලා. මං ඔතන කියන්නේ දීර්ඝ වෙච්ච ගාන නැතුව එතන ඉඳන් තව අවුරුදු 5යි පුළුවන් කියලා කියනවා. එහෙනම් කෙලින්ම බෙදන්නේ 5න් මේක. 1800න් 520ක් ගියාම 1280යි. 1280ට 220 එකතු වුණාම 1500යි. 1500න් 600ක් අඩු වුණාම 900යි. 900 5න් බෙදුවම උත්තරය 180. මෙන්න උත්තරය. උත්තරය 180යි. උත්තර දාලා තිබිච්ච ළමයි ගොඩක් ඉන්නවා හරි අය හොඳ. තවත් ඕනි කියලා හිතන කවුරු හරි ඉන්නවද මේ වගේ? තව ඕනි. right. ලියා ගන්න ගාන ඔයාලට සම්පූර්ණ ටියුට් එකම තියෙනවා ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න හොඳේ. මම ওই ටියුට් එකේ අභ්‍යාස 1 2යිනේ ගත්තේ. මම මේ තනිකරම මම ඒ වෙලාව නිර්මාණය කළ දීපු අභ්‍යාස තමයි ඔයාලා හදන්නේ. එතකොට ටියුට් එකේ සම්පූර්ණ ගණන් ටික ඔයාලට හදන්න පුළුවන් තනියෙන්. ඒතර ඒ ගණන් අලුත්. ඒකේ මොනවා හරි දෝෂ තිබුණොත් මට කෝල් කරලා අහන්න. මම පැහැදිලි කරලා දෙන්න. මුද්‍රණ දෝෂ හරි තිබුණොත් ඒත් කමන්නේ අහන්න. ඉන්න ගානක් පොඩ්ඩක් නිර්මාණය කරගන්නකම්.
ලියා ගන්න. මම ලොකු විස්තරයක් දෙන්න අගයන් ටික දෙන්න. මුල් කාලීන පිරිවැය ලක්ෂ 12යි. මුල් කාලීන පිරිවැය ලක්ෂ 12යි. සුන්බුන්නගේ 2,40,000යි. සුන්බුන්නගේ 2,40,000යි. ඵලදායි ජීව කාලය වර්ෂ 8යි. ඵලදායි ජීව කාලය වර්ෂ 8යි. වර්ෂ 4කට පස්සේ නවීකරණ වියදම 2,80,000යි. වර්ෂ 4කට පස්සේ නවීකරණ වියදම 2,80,000යි. වර්ෂ 4කට පස්සේ නවීකරණ වියදම 2,80,000යි. මන් සුන්බුන්නගේ දුන්නේ 2,40,000. සුන්බුන්නගේ 2,40,000 දුන්නේ. ආපහු මුලින් ඉඳන් කියන්නම් පිරිවැය ලක්ෂ 12යි. සුන්බුන්නගේ 2,40,000යි. ඵලදායි ජීව කාලය වර්ෂ 8යි. අවුරුදු 4කට පස්සේ වියදම 2,80,000යි. අවුරුදු 4කට පස්සේ වියදම 2,80,000යි. වර්ෂ 6ක් දීර්ඝ වේ. වර්ෂ 6කින් දීර්ඝ වේ. දැන් තේරෙන්න ඕනේ දීර්ඝ වේ කියනකොට. වර්ෂ 6කින් දීර්ඝ වේ. නව සුන්බුන්නගේ ලක්ෂ 3යි. නව සුන්බුන්නගේ ලක්ෂ 3යි. නව සුන්බුන්නගේ ලක්ෂ 3යි. පස්වෙනි වර්ෂයේ ෂය කොපමණද? හැත්තදාහ උත්තරය ඇවිල්ලා තියෙන හැමෝටම මේකේ දාලා තියෙන හැමෝටම 70,000 බලමු 70,000 එයිද කියලා. පිරිවැය 1,200 ඍණ වියදම දරන දිනට සමුච්චිත ෂය 1,200 ඍණ 240 සුන්බුන්නගේ බෙදීම 8 1,200 240ක් ගියාම 960යි. 968න් බෙදුවම 120යි. 120 අවුරුදු දෙකක් ෂය වෙලා. 120 දෙකක් ෂය වෙනවා කියන්නේ මන් අවුරුදු දෙකක්ද කිව්වේ හතරක්ද? හතරක්. හතරක්. 120 හතරක් කියන්නේ 480යි. ධන නවීකරණ වියදම 280 ඍණ නවසුන් බුන්නගය 300යි. බෙදීම ඉතිරි ඵලදායි ජීව කාලේ මේ වෙලාවේ එතෙන් සිට අවුරුදු ගානක් නෙමේ දුන්නේ දීර්ඝ විය කියලා කිව්වේ. තිබුණා 8ක් ගෙවුණා 4ක් දීර්ඝ වුණා 6ක්. 8න් 4ක් ගියාම 4යි 4යි 6යි 10යි. එහෙනම් ඉතිරි ඵලදායි ජීව කාලේ අවුරුදු 10යි. බලමු 1200න් 480ක් ගියාම 720යි. 720යි 280යි 1000යි. 10න් 300ක් ගියාම 700. 700 බෙදීම 10ක් දෙනවා කිව්වේ. උත්තරේ 70. ඉතාම හොඳයි. හරියටම ඇදුවා ළමයි. හරියටම අල්ලගත්ත වැඩි. very good. කලින්ට වඩා උත්තර ප්‍රමාණයත් වැඩියෙන් දාලා තියෙනවා. ඒ කියන්නේ වැඩේ හරි කියන එක.
දැන් අපිට තියෙන්නේ පාඩමේ අලුත් කොටස. මට ආයෙත් කියන්න මේක තව ඕනිද කියලා. තව අභ්‍යාසයක් ඕනද කියන්නේ? ඔව් ගොඩක් අය කියනවා ඇති ඇති කියලා කියන්නේ අහිංසක විතරක් කිව්ව තව එකක් දෙනවද කියලා. අහිංසක ඉල්ලීමක්. ඔව් වෙනසක් කරන්න කියන්නේ මේ ලක්මාලි ඔය අභ්‍යාස එන්න පුළුවන් ඔය ආකාර දෙක විතරමයි තියෙන්නේ. වෙන ක්‍රමේ නැහැ. ඒ කියන්නේ අර පරදායි ජීව කාලය එතෙන් සිට දිනේ ගානයි දීර්ඝවිය කියන ගානම් වර්ග දෙක විතරමයි තියෙන්නේ. ඒතර මම වර්ග දෙකම පැහැදිලි කරා. ආයි මේක වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන්. පාවිච්චි කරන වර්ෂ ගාන අඩු වැඩි කරන්න පුළුවන්. ඊළඟට මම කෙලින්ම අවුරුදු 3කට පස්සේ කියලා දුන්නේ. 4කට පස්සේ කියලා දුන්නේ. ඕක ගාන එනකොට දින වලින් දීලා තියෙන්න පුළුවන්. 2017 4 දින මිලට ගත්ත යන්ත්‍රය 2021 3:31 දින නවීකරණය කරන ලදී. එතකොට අවුරුදු ගාන ගැන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකනේ තියරිය. ඒතර ඒ වගේ ගණන් දෙනකොට වර්ෂ ගණන් ටික ඔයාලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒතර ගොඩක් අය කියන්නේ එපා ඇති කියලා තමයි කියන්නේ. දිලීප් කියන්න. ඒකේ පස්වෙනි වර්ෂයේ ෂය ඇහුවොත් දැන් පුතා සරල මාර්ගමේනේ. පස්වෙනි වර්ෂයේ ෂය කියන්නේ අපි නවීකරණයෙන් පස්සේ යම් උත්තරයක් ආව නම් ඒ උත්තරේ තමයි හැම අවුරුද්දම ෂය වී. සරල මාර්ගමේදී ෂය වීම වෙනස් වෙන්නේ නැහනේ. එතකොට අපිට එක අවුරුද්දක් හොයලා නම් ඊළඟ අවුරුද්ද හොයන්න යන්න ඕනේ නැහැ. අපි දන්නවා මේක තමයි ෂය වීම. සරල මාර්ගමේ. right. ඕකේ ගණන් තියෙනවා ටියුට් එකේ හොඳ. ඔයාලා ඒව හදන්න. එතකොට හරිනේ මේ ගණන් ටික ඔයාලට හදන්න පුළුවන්. ලියා ගන්න මාතෘකාව දීපල පිරියත හා උපකරණ ඉවත් කිරීම. මේ ඊළඟ කොටස. දීපල පිරියත හා උපකරණ ඉවත් කිරීම. පන්ති කීයටද ඉවර වෙන්නේ කියලා අහලා තිනවා මේ මම පන්ති පටන් ගන්න හරක් වුණා 4 දාලා ඒ වුණාට අර සල්ලි කේස් එක නිසා 7:00 වුණා. ඒකයි මම මේ බැලුවේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙන ඉතින් ඇත්තටම ගෙදර එක ෆෝන් එකෙන් යන්නේ අයියේ මල්ලිට නංගිට පන්ති තියෙන්න පුළුවන් ඉතින් මොනා කරන්නද ලියා ගන්න මාතෘකාව දීපල පිරියත උපකරණ දීපල පිරියත හා උපකරණ ඉවත් කිරීම ඇතිනම් ඇති කියන්න බදාදට අපි අලුත් ටියුට් එක පටන් ගන්න තියෙනවා දීපල පිරියත හා උපකරණ ඉවත් කිරීම ඕකේ යටතේ ලියන්න ඕකේ යටතේ ලියන්න දීපල පිරියත හා උපකරණ දැන් නම් කරන්ට් එක ඇවිල්ලා තියෙන වැල්ල වලට හොඳ ආවට කියන්නේ කරන්ට් එක නැත්තම් තමයි කියන්නේ අපිට නෑ සර් රයිට් කපලා සර් ෆෝන් එකේ ලියන්නේ කරන්ට් එක ආවා කියලා කියන්නේ ඕකේ අර දෙලියන දීපල පිරියත හා උපකරණ විවිධ හේතු මත ව්‍යාපාරයෙන් ඉවත් කිරීම දීපල පිරියත හා උපකරණ
ඉවත් කිරීම ලෙස හඳුන්වයි. එහි ප්‍රධාන ආකාර තුනකි. very good. මාරු ඒ ප්‍රධාන ආකාර තුනකි. නම්බර 1 නම්බර 1 සුන්බුන් අගයට ඉවත් කිරීම. සුන්බුන් අගයට ඉවත් කිරීම. අඳුර කනෝබා. නම්බර 2 මං ගියවත් නෑ ඔයාට. 2 බාහිර පාර්ශවයකට විකිණීම. බාහිර පාර්ශවයකට විකිණීම. 3 වෙනත් වත්කමක් සමග හුවමාරු කිරීම. වෙනත් වත්කමක් සමග හුවමාරු කිරීම. වෙනත් වත්කමක් සමග හුවමාරු කිරීම. දැන් ලියන එක නවත්තලා චුට්ටක් මන් දිහා බලන්න. ඔයාලට මාව පේනවා මට ඔයාලව පේන්නේ නැහැ. අද අභියෝගේ පුළුවන් නම් හරියටම 2ට රෑ මට මැසේජ් එකක් දාලා නිදා ගන්න. එලාම් එක තියලා 2ට ඇහැරලා මට මැසේජ් එකක් දානව නෙමෙයි. දැන් පැය භාගයක් ඉන්න රිලැක්ස් කනවන කාලා මොනවාරි තියෙන වැඩ මොනවාරි තියෙනවා නම් පොඩ්ඩක් නිදහසේ ඉන්න පැය භාගයක්. 9:00 කියන්නේ 10ට ආයෙ පටන් ගන්න 11 12 1 2 පැය 4යි. පැය 4යි දීපල පිරියත උපකරණ පටන් ගත්ත තැන ඉඳන් මේ තාක් සියලු අභ්‍යාස ටික හදලා ඉවර කළා. පැය 2ක් යයි උපරිම. ඉතිරි පැය දෙකේ වෙන විෂයක් අරගෙන තමන් බලමින් ඉන්න පාඩමක් තියෙනවා නම් ඒ පාඩමේ ඉතිරි කොටස බලන්න. මේ අභියෝගය බලමු එකෙකුට හරි මේක කරන්න පුළුවන් වේද කියලා. කොන්ද පන තියෙන හිතේ හයිය තියෙන වීරයෝ වෙන්න කියලා හිතන් ඉන්නේ උන්ට මේව පුළුවන්. අපි බදාදා හවස හම්බෙමු. අවසාන ගිනුම් ගැලපීම් එක්ක. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් නෙමෙයි සුබ උදෑසනක්. මොකද උදේ 2ටනේ ඉඳාගන්න. ආයිබුවන්.